එරුවන් සරණයි සියලු දෙනාටම අද 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 15 වෙනි ඉරිදා දිනේ ශ්‍රී ලංකා වේලාවෙන් 12:30ට ආරම්භ කරන ප ဋ ාණ ප්‍රකරණයත් විභංග ප්‍රකරණයත් පිළිබඳව සාකච්ඡා. අපි ප්‍රථමයෙන්ම ප ဋ ාණ ප්‍රකරණයේ ඉතිරි සාකච්ඡා වාරය ඉවර කළා. ඊට පස්සේ 1:30ට විභංග ප්‍රකරණ සාකච්ඡාව පටන් ගනිමු. ප්‍රථමයෙන්ම අපි වන්දනා ගාථාව සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විචිත්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්කමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතා රත් සේතා මංජිට්ටාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙත්තං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. ප ဋ ාණ උද්දේශ වාරයේ සජ්ජායනා කරන්න මම ආරාධනා කරනවා. යම් මහත්මයෙකුට හෝ මහත්මියෙකුට උද්දේශ වාරයේ සජ්ජායනා කරන් පස්සේ අපි නත්ති ප්‍රත්‍යයයි විගත ප්‍රත්‍යයයි අවිගත ප්‍රත්‍යයයි පිළිබඳව ඒ සජ්ජායනා වාරයේ මම කරන්නම්. එනම් උද්දේශ වාරයේ සජ්ජායනා කරන්න. කවුද ඉදිරිපත් වෙන්නේ? හරි, සුදම්මා මහත්මිය මම කරන්නම්. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හේතු පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ධ්‍යාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ථි පච්චයෝ නත්ථි පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ තී සාදු සාදු සාදු. කරන්න දානික. නත්ති පච්චයෝති සමන්නතර නිරුද්ධා චිත්ත චේතසිකා ධම්මා පච්චුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං නත්ති පච්චයේන පච්චයෝ නත්ති පච්චය ඥානේන චබ්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බදස්සාවින් වන්දාමි පූජයාමහං සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. විගත පච්චය එකක් කියන්නද? අවිගත පච්චේත් පච්ච දේශනාව කරන්න.
විගත හොඳයි සර් හොඳයි සර් සමනන්තර විගතා චිත්ත චේතසිකා ධම්මා පච්චුප්පානං චිත්තං චේතසිකානං ධම්මානං විගත පච්චයේන පච්චයෝ විගත ඥාන සංජාත චබ්බන්නරංසි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං තෙරුවන් සරණයි ඒ මාත්මයට අපි පුණ්‍යානුමෝදනා කරමු ඒ නිर्देशපාලිය සජ්ජායනා කර ඒ සුධර්ම මහත්මියට අපි මේ ප්‍රත්‍ය දේශනාවේ අත්ති ප්‍රත්‍ය පිළිබඳව බොහෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා පහුගිය සතියේ අත්තිපච්චය අපි ආකාර 7කට විග්‍රහ කරා ඒ ආකාර 7 ඔබ තුමියලට මතක ඇති අත්තිපච්චය කියනකොටම අත්තිපච්චය සහජාත අත්ති පුරේජාත අත්ති ආදී ආකාර 7කින් විස්තර කරා මොනවද ඒක විස්තර කරනවා නම් අත්ති ප්‍රත්‍ය ස්වභාවය අපි දැනගන්න ඕන මේ නත්ති විගත ප්‍රත්‍ය ස්වභාවය දැනගන්න අත්ති කියන්නේ ඇති බව නැත්නම් විද්‍යාමාන භාවයෙන් උපකාර වීමයි එතකොට අත්ති ප්‍රත්‍ය කියන්නේ විද්‍යාමාන භාවය නම් අපි නත්ති කියන්නේ විද්‍යාමාන නොවන භාවය ඒ කියන්නේ නැති බව කුමක් නැති බවද නැති බව කියනකොට නත්ති ප්‍රත්‍යයේදී අවිද්‍යාමාන භාවයෙන් උපකාර කිරීම මොනවද අවිද්‍යාමාන ඒ කියන්නේ අපි දැන් මෙතන කතා කරන්නේ චිත්ත චෛතසික රූප කියන ධර්ම වල උත්පාද තිති භංග ස්වභාවයෙන් එපිටට ගියා වූ කියන්නේ නැති බව සිතක් ඉපද නිරුද්ධ වුණ ස්වභාවය තමයි නත්ති ප්‍රත්‍යයෙන් විස්තර කරන්නේ. එතකොට මේ නැති බව කියනකොටම අපිට තේරුම් ගන්න පුළුවන් අනන්තර ප්‍රත්‍යයත් අපි මේ විදිහට නේද කරේ. සිතක් ඉපදිලා නිරුද්ධ වුණාම ඒ ළඟ සිතක් උපදිනවා. අන්න ඒ වගේ මේ නත්ති ප්‍රත්‍යය කියන්නේ ඒ පළමු සිතේ නැති බව නිසා දෙවෙනි සිත සහ චෛතසික උපදිනවා. ඒක තමයි නත්ති ප්‍රත්‍යය. අවිද්‍යාමාන භාවයෙන් උපකාර වීමයි. අවිද්‍යාමාන භාවයෙන් නැති බවයි. එනම් ඇතිව පැවති දෙයක් නැතිවීම තවත් ධර්මයක ඇතිවීමට අනුබල දීමයි. ඉපදිලා තිබුණ සිතක් නිරුද්ධ වෙනවායි කියන්නේ තව සිතකට ඉපදීමට අවස්ථාව දෙනවා. එතකොට අර අනන්තර ප්‍රත්‍යයේදී කිව්වේ එකකට පස්සේ තව එකක් උපදිනවායි කියලා අනන්තරව හිදසක් නැතිව මෙතන නැති බව කියන්නේ නත්ති ප්‍රත්‍යය කියන්නේ ඒ ප්‍රත්‍ය දෙක තේරුම් ගන්න නැති බව කියන්නේ පළමු වෙන සිත නිරුද්ධ වුණායි කියන ස්වභාවය. එතකොට එක සිතක් ඉපිද නිරුද්ධ වූ පසු දෙවන සිත පහළ වේ. අන්නේ කියන මේ කාරණේ මේක තමයි ශක්තිය. ඇයි එතකොට අනන්තර ප්‍රත්‍ය වගේම තව ප්‍රත්‍යක් දේශනා කරේ කියලා හිතන්න පුළුවන්. දේශනා කරේ මෙන්න මේ කාරණේ නිසා. ඉපිද නිරුද්ධ වූ සිත සහ චෛතසික නිරුද්ධ වීමේ ස්වභාවය නිසා තවත් සිතකට අවස්ථාවක් ලබා දෙනවා. අන්නේ අවස්ථාවක් ලබා දීම ඒ කියන්නේ නැති බව කියන එක ප්‍රත්‍ය ශක්තියක් විදිහට තමයි නත්ති ප්‍රත්‍ය දේශනා කරලා තියෙන්නේ. එතකොට නත්ති ප්‍රත්‍යේ අපි දේශනා වාරයේදී අපි ඉගෙන ගත්තා සමනන්තරා නිරුද්ධා. ඒ කියන්නේ එක සමනන්තරව එකක් නිරුද්ධ වෙනකොටම සමනන්තරා නිරුද්ධා චිත්ත චේතසිකා ධම්මා පච්චුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං නත්ති ප්‍රච්ඡේන පච්චයෝ. ඒ කියන්නේ
එකකට එකක් සමානතරව එකක් නිරුද්ධ වෙනකොටම තව එකක් උපදින ස්වභාවයෙන්. එතකොට නිරුද්ධ වුණ සිත අලුතෙන් උපදින සිතට උපකාර කරනවා ඒ නිරුද්ධ වුණ සිතේ නැති බව කියන ශක්තිය. ඒක තමයි නත්ති ප්‍රත්‍යේ ශක්තිය. එතකොට විගත ප්‍රත්‍යේ ශක්තිය මොකක්ද එහෙනම්? විගත ප්‍රත්‍යේ ශක්තිය විගත භාවයෙන් උපකාර වීමයි. විගත කියන කොටස් දෙන්නේ ඒ උත්පාද තිති භංග කියන ඒ ස්වභාවයෙන් එළියට ගියා වූ කියන විගත කියන්නේ අයින් වුණා වූ වෙන්ව ගියා වූ විගත ප්‍රත්‍ය ශක්තිය වෙන්ව ගියා වූ කියන ශක්තියයි. උත්පාද තිති භංග යන ෂණත්‍රයේ ඉක්ම වූ ධර්මයේ කියන එක තමයි විගත කියන්නේ. අර වගේම අදහසක්. හැබැයි මේ ශක්තිය වෙනත් ආකාරයෙන් දෙන්නේ. කියන්නේ එළියට ගියා වූ අයින් වුණා වූ කියන අදහස තමයි විගත කියලා කියන්නේ. අන්‍ය ධර්මයකට ඉපදීම සඳහා අවකාශ ලබා දෙමින් මුලින් ඇති ඉවත් වන චිත්තචෛතසික විගත ප්‍රත්‍යයයි. දැන් අහුවොත් එහෙම අනන්තර ප්‍රත්‍යයයි, නත්ති ප්‍රත්‍යයයි, විගත ප්‍රත්‍යයයි අතර තියෙන වෙනස මොකක්ද කියලා කිව්වොත් වෙනස මේ ප්‍රත්‍ය ශක්තියේ වෙනස පමණයි. නැත්තම් ප්‍රත්‍යත් ප්‍රත්‍යෝත්පන්නත් එක වගේමයි. මේකේ අනන්තර ප්‍රත්‍යෝත්පන්නමයි විගත ප්‍රත්‍යයට එන්නේ. නත්ති ප්‍රත්‍යයටත් එන්නේ. හැබැයි මේකේ ශක්තිය අර ප්‍රත්‍ය ශක්තිය ලබා දෙන්නේ ක්‍රම තුනකට. අනන්තර කියන අතරක් නොමැතිව ඉපදීමේ ස්වභාවය, නත්ති කියන්නේ නැති බව කියන ලක්ෂණය නිසා, විගත කියන්නේ වෙන්ව ගියා වූ කියන ශක්තිය නිසා. එතකොට මේ ශක්ති තුන වෙන් කරලා හඳුනා ගන්න. මේකේ නැත්තම් ප්‍රත්‍යෝත්පන්නත් එක ආකාරයටමයි ලියන්නේ. අනන්තර ප්‍රත්‍යය යම් කිසි ආකාරයකට අපි ලිව්වා නම් ප්‍රත්‍යෝත්පන්න ඒ ආකාරයටමයි මෙතන නත්ති එකයි විගත ප්‍රත්‍යයයි කියන දෙක ලියන්නේ. එතකොට ඒකේ විශේෂත්වයක් නැහැ. ඒ ප්‍රත්‍ය ශක්තියේ විශේෂත්වය පමණක් දැනගන්න. ප්‍රශ්නයක් ඇහුවොත් අනන්තර නත්ති විගත කියනකොට ඒ ආකාරයකින් උත්තර දෙන්න. එතනත් බලන්න සමානන්තර විගත කියන සමානන්තර විගත චිත්තචේතසික ධම්මා. ඒ කියන්නේ එකිනෙකට තියෙන සමානන්තරව උපදින චිත්තචෛතසික වලින් විගත අයින් වල ගියා වූ චිත්තචෛතසික පච්චුප්පන්නං චිත්තචේතසිකානං ධම්මන. මේ ප්‍රතිපන්නේ ඒ ළඟට උපදින්නා වූ චිත්තචෛතසික ධර්ම වලට උපකාර කරනවා මේ විගත අයින් වී ගියා වූ කියන ශක්තිය. මං හිතන්නේ කාර්යයේ තේරෙනවා ඇති. චිත්ත පරම්පරා උත්පාද තිති භංගෂණයට පත්වෙමින් ගණන් කරද්දී పూర్ව චිත්තය සන්තතියෙන් වෙන්ව යාම පසුපස සිත ඉපදවීමට උපකාර වීම විගත ප්‍රත්‍යයයි. වෙන්ව යෑම කියන කාරණේ නිසා අපි බලමු අවිගත ප්‍රත්‍යයත් මේ විදිහටම. අවිගත ප්‍රත්‍යයේදී කියන්නේ වෙන්ව නොගියා වූ. අවිගත කියන්නේ අයන්නෙන් අර විරුද්ධ ස්වභාවය. විගත ස්වභාවයට විරුද්ධයි. විගත කියන්නේ අයින් ගියා වූ. මේ අවිගත කියන්නේ අයින් වී නොගියා වූ. අවිගත ප්‍රත්‍ය නම් අවිගත භාවයෙන් උපකාර වීමයි. අවිගත භාවය නම් නිරුද්ධ නොවි එවත් වෙන්ව නොයෑමයි. එතකොට වෙන්ව නොයෑම කියන එකේ තේරුම ඇති බවමයි. ඒ කියන්නේ හරියටම අත්ති ප්‍රත්‍යයට සමානමයි මේක. අත්ති ප්‍රත්‍යයේ යම් දේශනාවක් කරා නම් ඒක අවිගත ප්‍රත්‍යයේ ඒ දේශනාවමයි. එතකොට මෙතන කියනවා ඇයි එහෙමනම් අවිගත කියලා වෙනම ප්‍රත්‍යයක් දේශනා කරේ? අවිගත කියන්නේ වෙන්ව නොගියා වූ කියන ලක්ෂණය පෙන්වන්න. එතකොට අත්ති ප්‍රත්‍යයේදී දේශනා කරේ ඇති බව කියන ලක්ෂණය.
එතකොට අවිගත ප්‍රත්‍යයේදී කියන්නේ අයින් වී නොගියා වූ ඒ චිත්තචෛතසික උත්පාද තිති භංග කියන ෂණ තුනෙන් අයින් නොගියා වූ ඒ කියන්නේ එසේ නිරුද්ධ නොවීම වශයෙන් උපකාර වීම අවිගත ප්‍රත්‍ය ශක්තියයි. අවිගත භාවයෙන් අන්‍ය ධර්මයකට උපකාර වන ධර්ම අවිගත ප්‍රත්‍යයයි. මෙහි ධර්ම යනු චිත්තචෛතසිකයෝය. අවිගත ප්‍රත්‍ය අත්ති ප්‍රත්‍යයට සමානයි. ප්‍රත්‍ය උත්පන්න වල කිසිම වෙනසක් නැහැ. එහෙමනම් වෙනස තියෙන්නේ මෙන්න මේ ප්‍රත්‍ය ශක්ති ස්වභාවය. වෙන්ව නොගියා වූ කියන ශක්ති ස්වභාවය. ඒ කාරණේ මං හිතන්නේ තේරෙන්න ඇති. මේක තමයි ප්‍රත්‍ය දේශනාවේ 24 වෙනි ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍යය. මේ කාරණා පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවද? අහන්න ඕනම කාරණයක් අහන්න. මං හිතන්නේ මේ අත්ති නත්ති විගත අවිගත කියන ඒ ප්‍රත්‍ය හතර පිළිබඳව සූක්ෂමව අඳුනා ගන්න ඒ ප්‍රත්‍ය ශක්ති ස්වභාවය හඳුනාගත්තොත් ගැටලුවක් වෙන්නේ නැහැ. අද අපි මේ සාකච්ඡාව මේ විදිහට කරගෙන යන්නේ. දැන් මම මේ සාකච්ඡාව දැන් ප ဋ ාණයේ පිළිබඳව මේ අත්ති ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය සාකච්ඡාව නවත්තලා ඊට පස්සේ විද්‍යාරත්න මහත්මිය මේ ප ဋ ාණ ප්‍රකරණයේ දැන් අපි කරපු සියල්ලම සංක්ෂේපයෙන් නැවතත් ප්‍රත්‍යයන් පිළිබඳව ප්‍රත්‍යවල ප්‍රත්‍ය ශක්ති උදාහරණ වශයෙන් උපමා වශයෙන් එන කොටස ටික පැහැදිලි කරලා දෙනවා. 1:30 වෙනකල් අපි ප ဋ ාණ ප්‍රකරණයේ ඒ ලක්ෂණ ටික පැහැදිලි කරලා දෙනවා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවෙත් ප්‍රශ්නය අහන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම හේතු ප්‍රත්‍ය කියනකොට හේතු ප්‍රත්‍යයේ මොකද්ද? ප්‍රත්‍ය ශක්තිය මූල භාවයෙන් උපකාර කිරීම. එතකොට ඒව ටික සටහන් කරගන්න. ආරම්මන ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? අරමුණු වීම වශයෙන් ආරම්මන වශයෙන් උපකාර වීම. එතකොට ඒකට අපිට උදාහරණ දෙන්න පුළුවන්. ඊළඟට අධිපති ප්‍රත්‍ය කියන්නේ අධිපති භාවයෙන් උපකාර කිරීම. මේවට මේ කාරණා මේ ප්‍රත්‍ය 24ටම මේ ටික විස්තර කරයි විද්‍යාරත්න මහත්මිය. ඒ මහත්මියට දැන් අවස්ථාව සපයලා මම දැනට මේ ප ဋ ාණේ ප්‍රත්‍ය දේශනාවේ කාරණයෙන් ඉවත් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. අපි අද බලාපොරොත්තු වෙන්නේ දැන් මෙතෙක්කල් ප ဋ ාණ ප්‍රකරණයේ සම්බන්ධයෙන් ප්‍රත්‍ය 24ක් ගැනත් ප්‍රත්‍ය ධර්ම 24ක් ගැනත් ප්‍රත්‍යෝත්පන්න ගැනත් කතා කරා. ඊට අමතරව මේ ප්‍රත්‍යවල ශක්තියින් සම්බන්ධයෙන් කතා කරා. ඒකට අපි බලමු මේ ටික තේරුම් ගත්තද කියලා හරියටම නැවතත් මතක් කිරීමක් කරලා අපි බලමු යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කොහොමද මේ කාර්ය කරන්නේ කියලා. මේ ශබ්දයක් එනවා මම හිතන්නේ මහත්මියගේ හරි බොහොම පිං. මොකද නැත්නම් ඒක අනිත් අයට ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලම බලමු ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මොකක්ද කියන එක. අපි මේ සඳහා ප ဋ ාණ සම්ණය මට විනාඩියක් දෙන්න ප ဋ ාණ සම්ණය ගන්න. අපි ප ဋ ාණ ප්‍රකරණේ මේ තියෙන ප ဋ ාණ මහා ප්‍රකරණ සම්ණය අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද මේ ප ဋ ාණ සම්ණයේ අපි පොඩ්ඩක් බලමු. නැවත මතක් කිරීමක් හැටියට ප ဋ ාණ 24ක් ගැන කතා කරා. ප්‍රත්‍ය 24ක් ගැන කතා කරා. එතකොට
මේ දෙකේ වෙනස පැහැදිලි දැන් ප ဋ ාණ 24 කියන්නේ මොකක්ද? ප්‍රත්‍ය ශක්තියින් 24 කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිද මේ මහත්මීන්ට? කාට හරි මහත්මියෙකුට කියන්න පුළුවන්ද? ප ဋ ාණ 24යි ප්‍රත්‍ය 24යි කියන්නේ මොකක්ද කියන එක? ඉදිරිපත් වෙන්න පුළුවන්ද යම් මහත්මියෙකුට? කරුණාකරලා මං කියන එක ඇහෙනව නේද? මං කියන්නද මිස්? හැබැයි මම ඩ්‍රොප් එක දන්නේ චුට්ටක් කියන්න. තික ප ဋ ාණ දුක ප ဋ ාණ තික දුක ප ဋ ාණ දුක තික ප ဋ ාණ තික තික ප ဋ ාණ දුක දුක ප ဋ ාණ කියලා ප ဋ ාණ 6ක් තියෙනවා. ඒ 6 අනුලෝම පච්චනීය අනුලෝම පච්චනීය පච්චනීය අනුලෝම කියලා 4කට බෙදෙනවා. ඒ 24 තමයි අර 6 මේ 4 බෙදගම ඒ 24 තමයි ප ဋ ාණ කියන්නේ. ප ဋ ාණ 24 කියන්නේ. ප්‍රත්‍ය 24 කියන්නේ හේතුපත්‍ය ආරම්භපත්‍ය අධිපතිපත්‍ය අනන්තරපත්‍ය ඒ ආකාරයට යන එක තමයි පත්‍ය 24 කියන්නේ. බොම්පින් ප ဋ ාණ 24 කියන්නේ එකක්, ප්‍රත්‍ය 24 කියන්නේ තවත් කාරණයක්. ප ဋ ාණ 24 කියන්නේ ප්‍රත්‍ය 24 නෙමෙයි. ප ဋ ාණ මහා ප්‍රකරණයේ පුරාම ඇත්තටම විස්තර වෙන්නේ ප ဋ ාණ 24 සම්බන්ධයෙන් ඒ මහත්මිය කියපු පළවෙනි ප ဋ ාණය. ඒ මහත්මිය කිව්වා ණය 4යි ප ဋ ාණ 6කින් එක එක ණයට ප ဋ ාණ 6 බැගින් ප ဋ ාණ 24ක් ලැබෙනවයි කියන්නේ. එතකොට මේකේ අපි බලමු පළවෙනි ප ဋ ාණය මොකක්ද කියලා. සූවිසි ප ဋ ාණයන් අතරින් කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ උප්පජ්ජති හේතුපච්චය. මේ තියෙන්නේ අර 24න් පළවෙනි ප ဋ ාණය. අනුලෝම තික ප ဋ ාණය. මේ කවුරුත් දන්නව නේද? මේ පෙන්නන්නේ ප ဋ ාණ 24න් මේ මහත්මිය විස්තර කරපු ප ဋ ාණ 24න් පළවෙනි ප ဋ ාණය. කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ උප්පජ්ජති හේතු පච්චය. ඒතර මේ කියන්නේ අනුලෝම පස්තිනේ යන සිව් මහා දේවාලයන්හි පෙරහර සංස්කෘතිකාංග සහ අලියතුන් මම හිතන්නේ කාගේ හරි අයිෆෝන් එකක් කරලා පහගන්න පුළුවන්ද? මයික්ස් වහගෙන ඉන්න මහත්මීන් නැත්නම් ඒ සද්ද ඇහෙනවා අනිත් අයට ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් හරි උත්තරයක් හරි කියනකොට මයික් එක ඇරලා කියලා නැවත වහගන්න. නැත්නම් අනිත් අයට මේ බාධා වෙන්න පුළුවන්. හරි. අපි කතා කර හිටියේ මේ ප ဋ ාණ 24න් මේ පළවෙනි ප ဋ ාණය තමයි මේ කතා කරන්නේ. මේකට කියනවා අර අනුලෝම ණය 4න් අනුලෝම ණයේ ප ဋ ාණ 6න් පළවෙනි ප ဋ ාණය තික ප ဋ ාණය. ඒතකොට මේකට කියනවා අනුලෝම තික ප ဋ ාණය කියලා. මං හිතන්නේ ඒක පැහැදිලි. එතකොට මේ ප ဋ ාණ ප්‍රකරණය පුරාම විස්තර වෙන්නේ දීර්ඝ වශයෙන් මේ ප ဋ ාණය පමණයි. එතකොට අනිත් 23ම විස්තර වෙන්නේ නැහැ. මේ විස්තර කරන්න ගියා නම් මේ පොත බොහෝ විශාල වෙනවා. එතකොට ප ဋ ාණ සම්බන්ධයෙන් තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේක. නමුත් අනිත් ප ဋ ාණත් මොනවද කියන එක අනිත් 23ත් මොනවද කියන එක අපි දැනගත යුතු වෙනවා. එතකොට දෙවෙනි එක තමයි ප ဋ ාණ අනුලෝම දුක ප ဋ ාණය. එතකොට අනුලෝම ණයේ අර ප ဋ ාණ 6ක් ගැන කතා කරා තික ප ဋ ාණය දුක ප ဋ ාණය. එතකොට මේ තියෙන්නේ අනුලෝම ණයේ දෙවෙනි ප ဋ ාණය දුක ප ဋ ාණය. එතකොට ওই විදිහට අනුලෝම ණයේ ප ဋ ාණ 6ම ගියාම 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ 6 ගියාම එනවා මෙතනින් එහාට පච්චනීය ණයේ තික ප ဋ ාණය. මේ තියෙන්නේ පච්චනීය ණයේ තික ප ဋ ාණය. සමා වෙන්න මෙතන. මේක පච්චනීය දුක ප ဋ ාණය මෙතන. මේක නෙමෙයි.
න කුසලං ධම්මං පටිච්ච න කුසලෝ ධම්මෝ උප්පජ්ජති හේතුපච්චය කියන්නේ පච්චනීය ණයේ තිකපට්ඨානෙ. මීට උඩින් 6ක් අවසන් වුණා මේ 7 වෙනි ප ဋ ාණෙ. දැන් මෙතන මේ පච්චනීය නැවතත් 6ක් යනවා. ඊට පස්සේ එනවා අනුලෝම පච්චනීය. ওই ආකාරයට ණය 4ට ප ဋ ාණ 24ක් ලැබෙනවා. මේක තමයි ප ဋ ාණ 24. එතකොට අපිට සමහරලාට ප ဋ ාණ 24 ලියන්න කිව්වම අපි දැනගන්න ඕන ප ဋ ාණ 24 මොකක්ද? ප්‍රත්‍ය 24 ලියන්න කිව්වම ප්‍රත්‍ය 24 මොකක්ද කියන එක. හරි. මම හිතනවා ඒක පැහැදිලි වුණා කියලා. ඊට පස්සේ අපි ප්‍රත්‍ය ගැන පොඩ්ඩක් කතා කරමු. අපි මේකට අපි ඉස්සෙල්ලා ත්‍රි රාශියට යන් මේක ත්‍රි රාශිය පෙන්නනවා පිටුව 3 මට විනාඩියක් දෙන්න 3 පිටුව ගන්න. ත්‍රි රාශිය කියන්නේ මොකක්ද කියන එක කියන්න පුළුවන් දෙයක් මහත්මියෙකුට? ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක ධර්ම. ප්‍රත්‍ය ධර්මයත් ප්‍රත්‍යෝත්පන්න ධර්මත් ප්‍රත්‍යනීක ධර්මත් කියන එක තමයි ත්‍රි රාශිය. දැන් මේකේ අර්ථය මොකක්ද? ඇත්තට මේ කතා කරන්නේ මොකක් ගැනද? ප්‍රත්‍ය ධර්මය කියලා කියනවා, ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියනවා, ප්‍රත්‍යනීක ධර්ම කියනවා. මේ දැන් මේවා අපි සම්බන්ධ කරලා ප්‍රත්‍ය ශක්තියට. ඇත්තටම ප්‍රත්‍යයයි ප්‍රත්‍ය ධර්මයි ප්‍රත්‍යනීක ධර්මයි අතර තියෙන වෙනස මොකක්ද? ප්‍රත්‍ය ශක්තියයි ප්‍රත්‍ය කියලා අපි කියන්නේ හේතු ප්‍රත්‍ය ආරම්භන ප්‍රත්‍ය කියන්නේ ඒක යම් ශක්තියක්. ප්‍රත්‍ය ශක්තියයි ප්‍රත්‍ය ධර්මයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයි අතර වෙනස මොකක්ද? මේක අපි තේරුම් ගන්න බලන්නේ මේ ප ဋ ාණ ප්‍රකරණේ මොනවද මේ ප්‍රත්‍ය කියනවා, ප්‍රත්‍ය ශක්තිය කියනවා, ප්‍රත්‍ය ධර්ම කියනවා, ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියනවා. මේවයි අර්ථය මේවයින් කියවෙන්නේ මොකක්ද කියන එක. එතකොට යම් කිසි ධර්මයක් ඉපදීමට උපකාර වන ධර්මයේ ප්‍රත්‍ය වෙනවා. ඒකෙන් ඒ ප්‍රත්‍ය ලබන එක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මොකක්ද? ඒක නම් පැහැදිලි මදි මැඩම්. මැඩම් එහෙමද? ඒ ප්‍රත්‍යයෙන් කරන කාර්ය වගේ එහෙමද? අපි බලමු පොඩ්ඩක් මේ පොතේ තියෙන එකත් අපි කියවලා ඊට පස්සේ බලමු. අපි පිටුව 16ට යන්. ඔන්න දැන් බලන්න මෙතන මේ ටිකත් අපි කියවලා බලමු. මේ තියෙන්නේ සම්නේම 16 වෙනි පිටුව. ප ဋ ාණ මහා ප්‍රකරණයේ වනාහි අතිශයින් ගැඹුරු වූද මහත් වූද ප්‍රකරණයකි. එබැවින් ඉගෙනීමට එයට බැස ගැනීමට එහි ආස්වාදයක් ලැබීම අතිශයින් දුෂ්කරයි. මේක අපිට තේරෙන්නේ නැති වුණාම ගැඹුරු වුණාම අපිට මේක ආස්වාදයක් ලබන්න බෑ. නමුත් මේක තේරෙන්න ගත්තම ටික ටික මේක තේරෙන්න ගත්තම අපිට ඉතාමත්ම මේ ප ဋ ාණ ප්‍රකරණ ඉගෙන ගන්න ඉතාමත්ම කැමැත්තක් ඇති වෙනවා. එයින් ආස්වාදයක් ඇති වෙනවා. මේක ගැඹුර පෙන්නනවා අතිශයින් ගැඹුරු වූද පුළුල් වූද කෙල ගණන් රළ පෙළ ඇත්තා වූ මහා සයුරටත් වැඩිය මේ ප ဋ ාණ ප්‍රකරණය ගැඹුරුයි කෙලවරක් පේන්නේ නෑ කියන එක තමයි මෙතන විස්තර කරන්නේ. එතකොට මහා සාගරයේ කෙලවරක් පේන කොහේ හරි වෙරළක් බලන්න පුළුවන්. නමුත් ප ဋ ාණ ප්‍රකරණයේ කෙලවරක් පේන්නේ නැති තරමට මහා සාගරයටත් වඩා ගැඹුරුයි කියලා මේ ප ဋ ාණ ප්‍රකරණයේ ගැඹුර ප ဋ ාණයේ ගැඹුර පෙන්නනවා. ආස්වාදයක් එතකොට මෙතන කියනවා ප්‍රකරණයට බැසගත හැකි වීමට කලින් දතමනා ධර්මයන් දැනගත් තැනැත්තාට වැඩි වෙහෙසක් නැතුව ප ဋ ාණ ප්‍රකරණ සංඛ්‍යාත ධර්ම සාගරෙහි හැසිරිය හැක. එතකොට අපි ටිකෙන් ටික මේවා ඉගෙනගෙන යන්නේ මෙන්න මේ ඉලක්කය කරා. ආස්වාදයක් ලැබිය හැකිය. කලින් දතමනා කරුණු නොදැන නොගෙන ප ဋ ාණ ප්‍රකරණයට ප්‍රශ්න තැනැත්තාට අර ඉස්සෙල්ලා කිව්වා වගේ නිෂ්ඵල ව්‍යායාමයක් වෙනවා. ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒක වෙහෙසක් පමණයි. වෙහෙස මිස ආස්වාදයක් නොලැබෙන්නේ. ඒක හින්දා තමයි මේ ක්‍රමයෙන් ඉගෙන ගන්න බලන්නේ.
එතකොට ඉස්සෙල්ලම් ප ဋ ාණය උගත හැකිවීමට පරමාර්ථ ධර්මයන්ගේ ස්වરૂප විභාගය ප්‍රගුණ කළ තිය යුතුයි. දැන් අපි පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ මේ නාම රූප ධර්මයන්ගේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වરૂප විභාග ධම්මසංගණිය තුලින් විභංගය පළවෙනි අවුරුද්දේ සහ ධම්මසංගණිය තුලින් බොහෝ විට ඉගෙනගෙන තියෙනවා. විභංගය තුලිනුත් අපි යම් ප්‍රමාණයක් මේක පැරලල් යන හින්දා කියන්නේ ප ဋ ාණයයි විභංගයයි එකම අවුරුද්ද යන්නේ ඒ ආකාරයට ඉගෙනගෙන තියෙනවා. දැන් ඔන්න අපි අර ඉස්සෙල්ලේ මහත්මිය කියපු උත්තරයට ආවා යමක උපකාරයෙන්. මෙන්න මේක හරි වැදගත්. යම් ධර්මයක උපකාරයෙන් නූපන් චිත්ත චෛතසික රූපයෝ උපදින්න. නූපන් චිත්ත උපදිනවා, චෛතසික උපදිනවා, රූප ධර්මයෝ උපදිනවා. ඊළඟට උපන් ධර්මයෝ පරම්පරා වශයෙන් පවතිද්ද. මේකත් හරි වැදගත්. උපදිනවා විතරක් නෙමෙයි පවතිනවා. පරම්පරා වශයෙන් පවතිනවා. ඒ වගේම පරම්පරා වශයෙන් වැඩෙද්ද. යම් ධර්මයක් තියෙනවා ඒ ධර්මය උපකාර කරනවා නූපන් මේ චිත්ත චෛතසික රූප ධර්ම උපදින්නත් ඒ උපදිච්ච ධර්ම පරම්පරා වශයෙන් පවත්වා ගැනීමට වැඩිවීමට අන්න ඒ ක්‍රියාවලිය කරන ධර්මයට කියනවා ප්‍රත්‍යය කියලා. මේකට ඇත්තටම මේක ප්‍රත්‍ය ධර්මයක්. ඒ ධර්මයට තමයි ප්‍රත්‍ය කියන්නේ මේ ධර්මය ප්‍රත්‍ය ධර්මය. ඊළඟට කියනවා චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති යන පංච ප්‍රකාර ධර්මයෝම ප්‍රත්‍ය වෙති. චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති වන සියලුම ධර්ම ප්‍රත්‍ය ධර්ම වෙනවා. මේක අපි යම් ප්‍රත්‍යයකදී දැක්කා. යම් ප්‍රත්‍යයක ප්‍රත්‍ය ධර්ම හැටියට මේ සියල්ලම දැක්කා. කියන්න පුළුවන් දේ මොන ප්‍රත්‍යද කියලා? අනන්තර සමානන්තර ප්‍රත්‍ය දෙක. ආරම්මන ප්‍රත්‍ය කොහොමද? අනන්තර සමානන්තර ප්‍රත්‍යේ රූප ධර්ම එනවද? ප්‍රත්‍ය පැත්තට පොඩ්ඩක් බලන්න. ඔව් ඉන්නේ. එතකොට සියලුම ධර්ම ප්‍රත්‍ය පැත්තට එන එක ප්‍රත්‍යක් තමයි ආරම්මන ප්‍රත්‍යය. දැන් ඔයගොල්ලන් ලියාගත්ත පොත හරවලා බලන්න. ආරම්මන ප්‍රත්‍ය ධර්ම මොනවද කියලා චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති කියන සියල්ලම ආරම්මන ප්‍රත්‍ය ධර්ම වෙනවා. එතකොට මේකේ කියනවා ප්‍රත්‍ය නොවන කිසිම ධර්මයක් මේ ලෝකේ නැහැ. ඊළඟට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මොකක්ද කියලා කියනවා ප්‍රත්‍යයෙන් හටගන්නා පවත්නා. අපි මෙතන කිව්වනේ හටගන්නවා පවතිනවා වැඩෙනවා. ඒ ධර්ම වලට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. ඒකට ප්‍රත්‍ය ධර්මය කියන්නේ උපකාර කරනවා උපදින්න පවතින්න වැඩෙන්න. ප්‍රත්‍යෝත්පන්නය කියන්නේ ඒ උපකාරයෙන් හටගන්න ධර්ම. උපදින ධර්ම. එතකොට මෙන්න මේකත් ඉතාම වැදගත්. නිර්වාණ ප්‍රඥප්ති දෙක හට ගැනීමක් නැතිව තියෙන ධර්ම. අපි දන්නවා නිර්වාණය හා ප්‍රඥප්තින් හට ගැනීමක් නැහැ. එතකොට හට ගැනීමක් ඇත්තා වූ ධර්මයන් අතර ප්‍රත්‍යයෙන් තොරව ස්වශක්තියෙන්ම හට ගන්නා ධර්මයක් නැත්තේ. මේ මොකක්ද කියන්නේ? සියලුම ධර්ම නිර්වාණයයි ප්‍රඥප්තියයි හැර. එතකොට ඉතිරි සියලුම ධර්ම වෙන්නේ මොනවද? නිර්වාණයයි ප්‍රඥප්තියයි හැරිච්චම ඉතිරි සියලු ධර්ම මොනවද? චෛතසික රූප. අන්නේ සියලුම ධර්ම ස්වශක්තියෙන් හටගන්නේ නැහැ. නිර්වාණයයි ප්‍රඥප්තියයි හැර ඉතිරි සියලුම ධර්ම හටගන්නේ නැහැ ස්වශක්තියෙන්. මේ වට තමයි අර උපකාරය පවතින්න වැඩෙන්න අවශ්‍ය වෙන්නේ. මෙතෙන්ට එනකම් පැහැදිලිද? එබැවින් හටගන්නා ධර්ම සියල්ලම අන්‍ය ධර්මයන්ගේ හට ගැනීමට උපකාර වීමෙන් ප්‍රත්‍යයෝද වෙති. තමන් ප්‍රත්‍යයෙන් හටගන්නා බැවින් ප්‍රත්‍යෝත්පන්නයෝද වෙති.
මේ කියන්නේ මෙන්න මේ නිර්වාණයයි ප්‍රඥාති හැර ඉතිරි සියලුම ධර්ම ඒ කියන්නේ චිත්ත චෛතසික රූප ධර්ම ප්‍රත්‍යොත් වෙනවා එක අවස්ථාවක කොයි වෙලාවක හරි ප්‍රත්‍යොත්පන්නක් වෙනවා. නිර්වාණ ප්‍රඥප්ති දෙක ප්‍රත්‍ය මිස කිසි දවසක ප්‍රත්‍යොත්පන්න වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න හොඳට. නිර්වාණ ප්‍රඥප්ති දෙකේ ඉන්නේ ප්‍රත්‍ය ධර්ම පැත්තට විතරයි. ප්‍රත්‍යොත්පන්න වෙන්නේ නැහැ. අනිත් ධර්ම තුන චිත්ත චෛතසික රූප ප්‍රත්‍යත් වෙනවා ප්‍රත්‍යොත්පන්න වෙනවා. දැන් මේකත් වැදගත්. යම් කිසි එක ප්‍රත්‍ය ධර්මයක්ම කිසි ඵලයක් ඇති කිරීමට සමත් නොවේ. ඒ කියන්නේ අපි හිතමු සිතක් නිසා සිතක් ඇති වෙනවයි කියලා. සිත තමයි ප්‍රත්‍ය ධර්මය. තව ඒකෙන් ඇතිවන අනිත් සිත තමයි ප්‍රත්‍යොත්පන්න ධර්මය. හැබැයි මේ ප්‍රත්‍යොත්පන්න ඇති වෙන්න එක ප්‍රත්‍යක් තමයි මේ කලින් කියපු සිත. ඒ එක ප්‍රත්‍යයකින් කිසිම ධර්මයක් ඇති වෙන්නේ නැහැ. එක් ප්‍රත්‍යක් Taman විසින් ඇති කරන ඵල ධර්මය ඇති කිරීමට සමත් වන්නේ තවත් ප්‍රත්‍යයන් ඒ ඵලය ඇති කිරීමට සහාය වුවහොත් පමණි. මේකේ තේරුම මොකද්ද? යම් ධර්මයක් ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ඇති කිරීමට ප්‍රත්‍ය ධර්ම එකකට වැඩිය අවශ්‍යයි කියන එක. ප්‍රත්‍ය ශක්තියින් එකකට වැඩිය අවශ්‍යයි කියන එක තමයි ඒකෙන් කියන්නේ. එබැවින් යම් කිසි එක් ප්‍රත්‍යයකින්ම හටගන්නා ධර්මයක් නැහැ. කිසිම ධර්මයක් එක ප්‍රත්‍යයකින් විතරක් හටගන්නේ නැහැ. ප්‍රත්‍යයෙන් උපදනා කවර ධර්මයක වුවද ඉපදීම වනුයේ ප්‍රත්‍ය ධර්ම බොහෝ ගණනක උපකාරය ලැබීමෙන්. හරි? ඊට පස්සේ කියනවා මෙන්න මේක වැදගත්. ඒ උපකාර කරන්නා වූ ආකාරයන්ට මේ ධර්ම ප්‍රත්‍ය ධර්ම එක එක විදියට තමයි උපකාර වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න ලබන්න. එතකොට ඒ උපකාර කරන ආකාරය මේක ප්‍රත්‍ය ධර්මයක් නෙමෙයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් නෙමෙයි. ප්‍රත්‍ය ධර්මයේ උපකාර කරනවා ප්‍රත්‍යෝත්පන්න ධර්මය ඇති කරන්න පවතින සහ වැඩෙන්න. අන්නේ උපකාර කරන ආකාරය තමයි ප්‍රත්‍ය ශක්තිය. උපකාරක ධර්මය එකක්. උපකාරක ශක්තියයි කියනු ලබන ප්‍රත්‍ය ශක්තිය අනෙකක්. මෙන්න මේක ඉතා වැදගත්. මේක තේරුම් ගන්න මේ පේලි දෙක. උපකාරක ධර්මය අනෙකක්. එක වෙනයි. උපකාරක ශක්තිය ඊ කියනු ලබන ප්‍රත්‍ය ශක්තිය අනෙකක්. එතකොට ඒ උපකාරක ශක්තිය ප්‍රත්‍යයි කියනු ලබන උපකාරක ධර්මයේ තියෙන දෙයක්. උපකාරක ශක්තිය කියන ඒ ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ උපකාරක ධර්මයේමයි. උදාහරණයක් හැටියට ගත්තොත් හේතු ප්‍රත්‍ය ගත්තොත් හේතු මූල තුනේ තියෙනවා. හේතු මූල තුන තමයි ප්‍රත්‍ය ධර්මය. ඒකෙන් උපදින සිත් තමයි ප්‍රත්‍යෝත්පන්න තමයි සහේතුක සිත් 71යි. ඒ චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප චෛතසික යනාදිය. එතකොට ප්‍රත්‍ය ධර්මය තමයි හේතු මූල 6. මේ හේතු මූල 6 අඩංගු වෙලා තියෙනවා යම් ශක්ති විශේෂයක් අර ප්‍රත්‍යෝත්පන්න ධර්ම ඇති කරන්න. අන්න ඒ ශක්තියට තමයි කියන්නේ ප්‍රත්‍ය ශක්තිය කියලා. ඒ වගේ ශක්තියින් තියෙනවා 24ක්. උපකාරක ධර්මය වූ ප්‍රත්‍ය තේරුම් ගැනීමට වඩා ඒ ප්‍රත්‍ය ශක්ති විශේෂයේ තේරුම් ගැනීම අපහසුයි. අපි යම් ප්‍රත්‍යක් කිව්වොත් හේතු ප්‍රත්‍ය කිව්වොත් ප්‍රත්‍ය මේවා ප්‍රත්‍යෝත්පන්න මේවා කියලා කියනවා. නමුත් ප්‍රත්‍ය ශක්තිය තේරුම් ගන්න අමාරුයි. ප්‍රත්‍ය ශක්තිය තමයි මෙතන විස්තර කරන්නේ අර හේතු ධර්ම 6 තියෙන යම් ශක්තියක් තුලින් තමයි ප්‍රත්‍යෝත්පන්න වූ සහේතුක සිත් 71යි ඒ අදාළ ධර්ම ටික ඇති වෙන්නේ. ඒක තේරුම් ගන්න අමාරුයි. ඒක හැංගිලා වගේ තියෙන්නේ. ප්‍රත්‍ය කතාවේ දත යුතු ප්‍රධාන දෙය ප්‍රත්‍ය ශක්තියයි. හොඳයි. දැන් මෙතෙන්ට මේ වගේ ශක්තියින් 24ක් ගැන තමයි මේ ප ဋ ාණේ මේ සූවිසි ප්‍රත්‍ය වලින් කතා කරන්නේ. සූවිසි ප්‍රත්‍ය කියන්නේ ප්‍රත්‍ය ශක්තියින් 24ක්.
ඒ ප්‍රත්‍යශක්තියින් වලින් ඒ ප්‍රත්‍ය ශක්තිය උපයෝගී කරගෙන යම් යම් ධර්ම ප්‍රත්‍ය ධර්ම විසින් ප්‍රත්‍යෝත්පන්න ධර්ම ඇති කරන්න උපකාර වෙනවා. පවතින්න උපකාර වෙනවා. මෙතෙන්ට වෙනකන් තේරුණාද? ප්‍රත්‍ය කියන්නේ මොකක්ද? ප්‍රත්‍ය ධර්මය කියන්නේ මොකක්ද? ප්‍රත්‍යෝත්පන්නය කියන්නේ මොකක්ද? ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නයි අපි මේ කතා කරේ. මේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් අපහැදිලි තැනක් ගැටලුවක් තියෙනවා නම් අපි ඉදිරියට යන්න ඉස්සෙල්ලා මේක කතා කරලා ඉමු. මෙතනදී වැදගත්ම දේ තමයි ප්‍රත්‍ය 24 ලියන්න කියන්නේ කිව්වා මේන්න එක උත්තරයක්. ප ဋ ාණ 24 ලියන්න කිව්වම එන්නේ තවත් උත්තරයක්. ඒක මං හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති අපි කලින් ප ဋ ාණ 24 ගැන දැක්කා. දැන් ප්‍රත්‍යෝත්පන්න සහ ප්‍රත්‍ය ශක්තිය ගැන අපි කතා කරා. මැඩම් මේ එතකොට මේ ඔය කියන්නේ මේ ප්‍රත්‍ය 24ක් තියෙනවනේ ශක්ති 24ක්. ඒ 24න් කුමන කොටසක් අර මේ හේතු ධර්ම 6 ඇතුලේ තියෙනවා කියන එක. අන්න හරි. ප්‍රත්‍ය ධර්මවල තියෙනවා හේතු ධර්ම 6 තියෙනවා ශක්තියක්. අපි හේතු ප්‍රත්‍ය ගත්තොත් හේතු ධර්ම 6 තියෙනවා හේතු ප්‍රත්‍ය ශක්තියක්. ඒ ශක්තිය වෙනත් ධර්මවල හේතු ප්‍රත්‍ය දෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍ය ආකාරයෙන් දෙන්නේ නැහැ. ඒ ප්‍රත්‍ය ශක්තිය තියෙන හේතු ධර්ම 6 විතරයි. මොකක්ද මේ ප්‍රත්‍ය ශක්තිය? අර මූල භාවයෙන් උපකාර කිරීම. ඒ හේතු ධර්ම 6 තියෙන ශක්තියක් තමයි හේතු ප්‍රත්‍ය ශක්තිය. එතකොට ඒ ධර්ම 6 තියෙන ශක්තිය අර සහේතුක සිත් 71යි ඒ අදාළ ඉතිරි ධර්ම ටික ඇති කරන්න හේතු ප්‍රත්‍යයෙන් උපකාර කරන්න වෙන ධර්ම වලට බෑ. පැහැදිලිද? පැහැදිලි. ගස්වල මුල් වගේ දැන් අපි ලෝභ සිතක් ඇතිවීම කියමුකෝ. ලෝභ සහ මෝහය ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍ය ධර්මය වෙලා ලෝභ සහගත සිත් 8ක් ඇති කරනවා. සහ චෛතසික ඇති කරනවා. එතකොට සහ චිත්තජ රූපත් ඇති කරනවා ප්‍රතිසන්දි කර්මජ රූපත් ඇති කරනවා. ඒක මතක තියාගන්න ප්‍රත්‍යෝත්පන්න පැත්තේ ඔක්කොම ටික තියෙනවා. එතකොට මේ ලෝභය සහ මෝහය කියන මූල දෙකේ ගැබ් වෙලා තියෙනවා අන්තර්ගත වෙලා තියෙනවා හේතු ප්‍රත්‍ය ශක්තිය. මූල භාවයෙන් උපකාර වෙනවා අර ලෝභ මූල සිත් ටිකයි ඒ ධර්ම ටික ඇති කරන්න. මේ කියන තෘෂ්ණාවයි ලෝභයයි මෝහයයි නැතිව අනිත් ධර්ම වලට බෑ මේ ලෝභ මූල සිතට ඇති කරන්න මූල භාවයෙන් උපකාර කිරීම. මූල භාවයෙන් උපකාර කරන්න පුළුවන් මේ ලෝභයයි මෝහයටයි විතරයි මේ චිත්ත ලෝභ මූල සිතට ඇති කරන්න. එතකොට අනිත් පැත්තෙන් කිව්වොත් ලෝභේ මෝහේ තියෙන ගැබ් වෙලා තියෙන යම් ශක්තියකින් තමයි ඒ ශක්තියට අපි කියනවා හේතු ප්‍රත්‍ය ශක්තිය කියලා. ඒ ශක්තියෙන් තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම ටික ඇති කරන්නේ. ඒක පැහැදිලිද? පැහැදිලි. පැහැදිලි නැති මහත්මියෙක් ඉන්නවද? අපි මේක ඇත්තටම මේ කරන්නේ අපි මේක මේ ප ဋ ාණ ප්‍රකරණය අපි විභාගයට නම් ඇත්තටම කිව්වොත් අපි හේතු ප්‍රත්‍ය ධර්මයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයි අපි යම් ආකාරයකට ඉගෙනගෙන මතක තියාගෙන ඒ ටික ලියන්න පුළුවන්. එතකොට සමහර විට සමර්ථ වෙන්නත් පුළුවන්. හොඳ සමර්ථයක් එන්නත් පුළුවන්. නමුත් අපි මේ ඉගෙන ගන්න ඒක විතරක් නෙවෙයි විභාගයට විතරක් නෙවෙයි ධර්මයයි ඉගෙන ගන්න. ඒතකොට ධර්මයේ ඉගෙන ගන්නකොට අපි මේක හරියටම තේරුම් ගන්න ඕනේ. මේ පත්‍ය ධර්ම කියන්නේ මොනවද? ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියන්නේ මොනවද? මේ ප ဋ ාණය තුලින් කතා කරන්නේ ප්‍රත්‍ය ශක්තියින් 24ක් ගැන. ඒ මොනවද කියන එක තේරුම් ගන්න. මොකද අපි මේ ඉගෙන ගන්නේ ඇත්තටම මේකෙන් මේ ප ဋ ාණයෙන් ඉගෙන ගන්නේ මොකද්ද? බුද්ධ දර්ශනයේ කියන මොන කාරණේද? හේතු හොඳයි. හේතුඵල ධර්මයමයි මේ හේතුඵල ධර්මයේ දීර්ඝම අවස්ථාව විග්‍රහ කරන.
ඒකට දීර්ඝ වශයෙන්ම හේතුඵල ධර්මයේ විග්‍රහ කරන්නේ ප ဋ ාණ ප්‍රකරණය. තවත් අවස්ථා දෙකක් ගැන සම්නේ කතා කරනවා. ඒ මොන අවස්ථා දෙකද? හේතුඵල ධර්මය විස්තර කරන තවත් කෙටි අවස්ථා හා මධ්‍යම අවස්ථා දෙකක් තියෙනවා. පටිච්ච සමුප්පාද ක්‍රමය, චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍යයේදී චතුරාර්ය සත්‍ය සහ පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය කුඩාම ක්‍රමය, පටිච්චසමුප්පාදය මධ්‍යම ක්‍රමය, ප ဋ ාණ ක්‍රමය, තරම ක්‍රමය. එතකොට මේ තුන සම්නේ මේ සංඥාපනයේ තියෙනවා හොඳින් කියව ගන්න. දැන් මේ අපි කතා කරන්නේ බුද්ධාගමේ ඇත්තටම හේතුඵල ධර්මයේ උඩමයි බුද්ධ දර්ශනය මේ බුද්ධ දර්ශනය ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ හේතුඵල ධර්මයේ ගාම්භීරම දේශනය වැඩියෙන්ම විශාල විදියට මේක බොහෝ ගැඹුරු විදියට විස්තර කරන තැන තමයි ප ဋ ාණ ප්‍රකරණය. එතකොට ඇත්තටම මේ හේතුඵල ධර්මය කියන්නේ මොකද්ද? යම් හේතුවක් හින්දා තමයි යම් ධර්ම ඵලයක් ඇති වෙන්නේ. එතකොට හේතුව මොකද්ද? අර කියන ප්‍රත්‍ය ධර්මය. ඵලය තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්මය. එතකොට මෙතන හේතුඵල ධර්ම සම්භාරයක් ගැන තමයි කතා කරන්නේ. එතකොට මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ බුද්ධ බෞද්ධ දර්ශනය කියන්නේ පුද්ගලයේ කරන්නෙත් නැහැ, කරවන්නෙකුත් නැහැ, වෙන කවුරුත් කරන්නෙත් නැහැ. මේ හේතු ධර්ම සමූහයක් හින්දා ඵල ධර්ම ඇති වෙනවා අර ශක්තියින් උපයෝගී කරගෙන. ශක්තියින් 24ක් හේතු ආකාරයෙන් උපකාර වෙනවා, ආරම්භන ශක්තිය ආකාරයෙන් අධිපති ශක්තිය ආකාරයෙන් උපකාර වෙනවා. ඔන්න ඔය ආකාරයට උපකාර වෙනවා. එහෙම නැතුව කරන්නෙකුත් නැහැ, කරවන්නෙකුත් නැහැ. මේ හේතුඵල ධර්ම සමූහයක් හේතු නිසා ඵලය ඇති වෙනවා ශක්තියින් උපකාර කරගෙන. ඔන්න ඕක තමයි මේ ප ဋ ාණේ මුල ඉඳන්ම දේශනා කරන්නේ. ඊළඟට කියනවා දැන් මේ ප්‍රත්‍ය ශක්තිය තේරුම් ගන්න අමාරුයි කියන එකට උදාහරණයක් කියනවා. ගසක ඇතිවීමට හා පැවැත්මට බීජයද, පොළවද, ජලයද, වාතයද, හිරුවෙලියද තවත් නොඑක් දේ උපකාර වේ. ගසට බීජය උපකාර වන්නේ එක් ආකාරයකින්. දැන් මේ බලන්නකෝ මෙතන කියන්නේ ගහ ඇති වෙන්න. එතකොට ගහ තමයි ප්‍රත්‍යෝත්පන්නය. ගහ ඇති වෙන්නේ මොකක් හින්දාද? බීජ හින්දා, පොළව හින්දා, ජලය හින්දා, වාතය හින්දා, හිරුවෙලිය හින්දා. මෙතන තව තියෙනවා ප්‍රත්‍යයන් කීයක්ද? බීජය එක ප්‍රත්‍යක්, පොළව තව ප්‍රත්‍යක්, ජලය තව ප්‍රත්‍යක්, වාතය තව ප්‍රත්‍යක්, හිරුවෙලිය තව ප්‍රත්‍යක්. මේ ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්නය තමයි ගහ ඇතිවීම. මේ ප්‍රත්‍යයන් නිසා 5ක් 6ක් නිසා ගහක් ඇති වෙනවා ප්‍රත්‍යෝත්පන්නය හැටියට. එතකොට එක ප්‍රත්‍යක් හින්දා නෙවෙයි ප්‍රත්‍යෝත්පන්නය ඇති වෙන්නේ. එතකොට මෙතන ප්‍රත්‍ය ශක්තියින් ගාණක් තියෙනවා. මේ වගේ කියනවා මේක තමයි උපමාව. ගසට බීජය උපකාර වන්නේ එක් ආකාරයෙන්. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය උපකාර වන්නේ එක් ආකාරයකින් ප්‍රත්‍යෝත්පන්න ඇතිවීමට. අපි ප්‍රත්‍යෝත්පන්න හිතමු සිත් කියලා. එතකොට සිත් ඇති වෙන්න හේතු ප්‍රත්‍ය එක ආකාරයකින් උපදිනවා, ආරම්මන ප්‍රත්‍ය තවත් ආකාරයකින් උපදිනවා, අධිපති ප්‍රත්‍ය තවත් ආකාරයකින් හිතන ওই විදියට ප්‍රත්‍ය ශක්තියින් ගානක එකතුවෙන් තමයි ප්‍රත්‍යෝත්පන්න නැමැති ඵලය ඇති වෙන්නේ. ඒක තමයි මේ කියන්නේ පොළව තව ආකාරයකින්, ජලය තව ආකාරයකින් ওই විදියට. මෙසේ ඒ දෙයට ඒ දේ නොඑක් අයුකින් උපකාර වන බව දත යුතුයි. ඔන්න ඕක තමයි ප්‍රත්‍යෝත්පන්න කියන එක, ප්‍රතිශක්තිය කියන එක තේරුම් ගන්න පුළුවන් අවස්ථාව. ඊට පස්සේ ත්‍රිරාශිය අපි දන්නවා. ත්‍රිරාශිය කියන්නේ ඉස්සෙල්ලා කතා කරපු ආකාරයට, අර මහත්මියක් කියපු ආකාරයට ත්‍රිරාශිය කියන්නේ ප්‍රත්‍යෝත්පන්න සහ ප්‍රත්‍යනීක. හරි. දැන් අපි මේකත් මතක් කිරීමකට එක උදාහරණයක් මේ එක ප්‍රත්‍යක් ගමු. හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍යේ දැන් ත්‍රිරාශිය විස්තර කරන්න කිව්වොත් ත්‍රිරාශිය කියන්නේ මේකයි කියලා උදාහරණයක් හැටියට එක ප්‍රත්‍යක් කරන් පෙන්වන්න පුළුවන්. හේතු ප්‍රත්‍ය
යන ප්‍රත්‍යෝද්දේශී ස්වરૂපයෝ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනික වශයෙන් ත්‍රිවිධ වේ. ත්‍රිරාශිය කියන්නේ මෙන්න මේක. එතකොට මේකෙන් ප්‍රත්‍ය ධර්ම වෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු ධර්මයෝ 6 දෙනා. ඔන්න ප්‍රත්‍ය මේ ප්‍රත්‍ය ශක්ති හේතු ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ මේ 6 විතරයි. ඊට පස්සේ ඒ 6 ඒ හේතු ධර්ම 6 මේ ප්‍රත්‍ය ධර්ම 6න් මේ කියන ප්‍රත්‍ය ශක්තිය උපයෝගී කරගෙන හැදෙනවා ඵල ධර්ම සහේතුක සිත් 70යි මෝහ මූල මෝහ දෙක හැර මෝහ චෛතසික 52යි සහේතුක චිත්තජ රූපයි සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයි. දැන් අපි අනිත් ප්‍රත්‍යවලත් මේ සහේතුක චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප දැක්කා. එතකොට මේ සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප වගේ සිතුත් දැක්කා. මේ ඒවා උපදවන්නේ ඵලයේ උපදවන එකාකාරයකින් උපකාර වෙනවා මේ මූල 6. මොන ආකාරයෙන්ද උපකාර වෙන්නේ? මූල භාවයේ ගහක මුල් වගේ අර ලෝභ මූල සිත ඉතා තදින් හොඳට පිහිටන්න උපකාර වෙනවා මේ මූල 6. එතකොට දැන් මේ ප්‍රත්‍යනීක කියන්නේ මොනවද? අහේතු දැන් මෙතන අපිට නිකන් ප්‍රත්‍යනීක කිව්වොත් අපි දන්නවා අහේතුක සිත් 18යි මෙතෙන්ට ආපු නැති ප්‍රත්‍යවෙන්ුත් නැති ප්‍රත්‍යෝත්පන්න උනේත් නැති ඉතිරි ධර්ම ටික ඔක්කොම මෙතන තියෙනවා. සිත් 71ක් කතා කරා. එතකොට මෙතන තියෙන්න ඕනේ සිත් 18ක්. සිත් 89 ඉතිරි ටික. ඊට පස්සේ මේ සිත් 18 දෙන චෛතසික තියෙනවා අන්‍ය සමාන චෛතසික 12ක්. ඡන්දය හැර. ඊළඟට මෝහ මූල සිත් දෙකේ මෝහය අයින් කරනවා. මං හිතන්නේ ඔබතුමාලා තුමියන්ලා දැන් දන්නව ඇයි ඒ කියලා. මේකත් එක්ක සම්ප්‍රයුක්ත වෙන වෙනත් මූලයක් නැති නිසා. ඊළඟට මේ අහේතුක සිත් වලින් උපදින චිත්තජ රූප ප්‍රත්‍යනීක වෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍ය වෙන්නෙත් නැහැ, ප්‍රත්‍යුත්පන්න වෙන්නෙත් නැහැ. සිත් අයින් වෙන හින්දා ඒවයි උපදින චිත්තජ රූපත් අයින් වෙනවා. ඊට පස්සේ අහේතුක සිත් නිසා ඇති වෙන ප්‍රතිසන්දි කර්මජ රූපත් අයින් වෙනවා. ඒ බාහිර රූප, ආහාරජ රූප මේ ඔක්කොම ටික අයින් වෙනවා. මේකෙන් තේරුම් යන්නේ මොකද්ද? කියන්න පුළුවන් දෙයක් මහත්මයාට හේතු ප්‍රත්‍ය සම්බන්ධයෙන් මේ ප්‍රත්‍යනීක කියන එකෙන් තේරුම් යන්නේ මොකද්ද? කියන්න පුළුවන්ද මහත්මයාට? අපි මේවා විමර්ශනාත්මකව බැලීමක් මේ කරන්නේ. මේකෙන් කියන්නේ මේ සිත් 18යි මේ චෛතසික ටිකටයි මේ ධර්ම ටිකට හේතු ප්‍රත්‍ය ශක්තිය දෙන්නේ ලැබෙන්නේ නැහැ කියලා තමයි මේ ඵල ඇති වෙන්න. මේවා තමයි ඵල. මේ ඵල ඇති වෙන්න අහේතුක සිත් 18 ඒ ධර්ම මේ ඵල ධර්ම ටික ඇති වෙන්න හේතු ප්‍රත්‍ය ශක්තිය ලබා දෙන්නේ නැහැ. වෙනත් ප්‍රත්‍ය ශක්තිය ලබා දෙනවා. මේ අපි කතා කරන්නේ හේතු ප්‍රත්‍යනේ. හේතු ප්‍රත්‍ය ශක්තිය මේ ලෝභ දෝෂ මොහ අලෝභ දෝෂ අමෝහ කියන හේතු මූල 6 තියෙන හේතු ප්‍රත්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැ මේ චෛතසික රූප වලට. ඒක හින්දා තමයි ඒවා ප්‍රත්‍යනීක වෙන්නේ. ප්‍රත්‍යනීක වෙන්නේ මේ කියන ප්‍රත්‍යයෙන් මේ ධර්ම ඇති වෙන්න උදව්වක් උපකාරයක් වෙන්නේ නැහැ කියන එක. ඒක පැහැදිලිද? පැහැදිලි මිස්. දැන් මේ ඇත්තටම මේ කරන්නේ මේ අපි මේ ප ဋ ාණය කියලා ඉගෙන ගන්නේ මොකක්ද කියන එක අපිට හිතට තහවුරු කර ගැනීමට තමයි මේ අපි කතා කරන්නේ. දැන් මේක ප්‍රයෝජනවත්ද? ඔබ මහත්මීන්ට නැත්නම් අපිට කෙලින්ම යන්න පුළුවන් අනිත් ධර්ම අනිත් සාකච්ඡා කරන්න මොනවද අපහසු තැන් තියෙනවා නම් අපි කතා කරමු. මේ දැන් මේ කතා කරපු ටික ප්‍රයෝජන වුණාද? ප්‍රයෝජනවත් මැඩම්, ගොඩක්ම ප්‍රයෝජනවත්. මේ අපිට මේ හරිය තේරුම් ගන්න නැතුව ඉදිරියට යනවට වඩා හොඳයි මේ ටික තේරුම් අරන් යන්නේ. ඒක තමයි දැන් අපිට පුළුවන් මේ මොකුත් නොදැනත් ප්‍රත්‍යෝත්පන්න ධර්ම ටික ඊ ප්‍රත්‍යනික යම් ප්‍රමාණයකට ඉගෙනගෙන මේ වයින් කියන්නේ මොනවද කියලා අපිට මේක මේ විභාගේ පාස් කරන්නත් පුළුවන්. අපිට ඒ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. නමුත් ඊට වැඩි අපි මේ ධර්මය තේරුම් ගැනීම, මෙතනින් මොකද්ද මේ කියන්නේ කියන එක තේරුම් ගන්න තමයි අපි බලන්නේ. ඊට පස්සේ අපි බලමු උපමා ටිකක් තියෙනවා. ඒ උපමා ගැනත් අපි කතා කරමු.
මේ උපමා ටික තියෙනවා මේ තැන් වල මේක ප ဋ ාණ ප්‍රකරණේ ප ဋ ාණ සම්නේ පුරා ඒ ප්‍රත්‍ය යටතේ තියෙනවා. නමුත් අපිට එක තැනකට අරගන්න පුළුවන්. එක තැනකට ගන්න එකයි මේ කරන්නේ. අපි මේක ලියා මේ මම කියන්නම් ලියා ගන්න පස්සේ මේක නැවත අහලා ලියා ගන්න. හේතු ප්‍රත්‍ය උදව් කරන්නේ එහෙම නැත්නම් හේතු ප්‍රත්‍ය කෙරෙන කාර්ය තමයි ගසට මුල්මෙන් ශක්තිමත්ව සිටීමට උපකාරී වෙනවා. ඒතර පළවෙනි ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය ගසට මුල්මෙන් ශක්තිමත්ව සිටීමට. ඒක තමයි උපමා. සමහරවිට උපමා ටිකක් ලියන්න කියලා එනවා. ඒක විභාගෙට එන එක. නමුත් මේවයි ශක්තියින් අපි තේරුම් ගන්න ඕන. හේතු ප්‍රත්‍යේ ශක්තිය තමයි ගසට මුල්මෙන් සිටීමට ශක්තිමත්ව සිටීමට උපකාර වෙනවා. මොනවටද උපකාර වෙන්නේ? චිත්ත චෛතසික රූප ධර්ම වලට. ආරම්මන ප්‍රත්‍ය ශක්තිය කියන්නේ වස්ත්‍රයේ ජලය උරා ගන්නාසේ. දැන් බලන්න මේක කොච්චර අර්ථවත්ද කියලා. ආරම්මන ශක්තිය කියන්නේ ආරම්මන ශක්තිය තියෙනවා සියලු ධර්මවල. සබ්බේ ධම්මා චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති සියල්ලෙම. එතකොට වස්ත්‍රයේ ජලය උරා ගන්නාසේ මේ ආරම්මන උදව් කරනවා. ආරම්මණයක් අපි කියන රූපාරම්මණයක් කියලා. රූපාරම්මණය නැත්නම් මේ සිත ඇති වෙන්නේ නැහැ. එතකොට මේ රූප ආරම්මණය කියන්නේ උදාහරණයක් හැටියට රූප ආරම්මණය සිත ඇති වෙන්න උපකාර කරනවා. වස්ත්‍රයක් අර ජලය උරා ගන්නවා වගේ. ඒ කියන්නේ ඒ රූපයට තියෙනවා ශක්තියක්. ආරම්මන ශක්තියක් තියෙනවා සිත් ඇති කරන්නේ. අන්න ඒක තමයි ආරම්භණයේ උපමාව වස්ත්‍රයේ ජලය උරා ගන්නාසේ. අධිපති ප්‍රත්‍ය කියන්නේ ඒකේ උපමාව තමයි අනුන්ට ඔවුන්ගේ කැමැත්තේ හැටියට ක්‍රියා කිරීමට නොදී තමාට අනුකූල කර ගැනීම. අපි දන්නවා අධිපති කියන්නේ ඡන්දය අධිපති වෙනකොට ඡන්දය අධිපති ධර්මයක් වෙලා අනිත් ඔක්කොම චිත්ත චෛතසික ධර්ම ඒ ආකාරයට හැසිරෙනවා. ඒ ඡන්දය හැසිරෙන ආකාරයට අනිත් ඔක්කොම සියලුම ධර්ම හසුරවන්න මේ ඡන්දය කියන චෛතසිකයට තියෙනවා අධිපති ප්‍රත්‍ය ශක්තිය. අනන්තර ප්‍රත්‍යයට දෙන උපමාව තමයි දම්වැලක මුදුමෙන්. අපි දන්නවා අනන්තර කියන්නේ අතරක් නැතිව. එතකොට දම්වැලේ මුදු තියෙන්නේ එකකට එකක් සම්බන්ධ වෙලා ඒ අතරක් නැහැ. එතකොට අනන්තර ප්‍රත්‍ය උපමාව දම්වැලක මුදු වගේ. සමානතරත් ඒ විදිහටමයි. ඊළඟට දැන් බලන්න සහජාත ප්‍රත්‍යයට දෙන උපමාව. සහජාත ප්‍රත්‍යයට දෙන උපමාව තමයි ප්‍රදීපය දැල්වන විට ආලෝකය පැතිරීම. ප්‍රදීපය දැල්වනකොටම ආලෝකය සහජාතව ඇති වෙනවා. ආලෝකය ඇති වෙන වෙනත් දෙයක් කරන්නේ නැහැ. ප්‍රදීපය දැල්වනකොට අපි හිතමු ඉටිපන්දමක් කියලා ඉටිපන්දම පත්තු කරනකොටම ආලෝකය පැතිරෙනවා. මේ දෙක සහජාතව ඇති වෙන්නේ එකම අවස්ථාවේදී පෙරපසු නොවි. ඊට පස්සේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය අපි කොටසක් කරලා බලමු. අපිට වෙලාව අවසන් වෙගෙන යන්නේ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ඊටමත් මාර්ථවත්. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය දෙන උපමාව තමයි මුල් කොන් මදක් ඈත් කොට අග කොටස් එකට තැබූ ලී කැබලි තුනක්. දැන් ලී කැලි තුනක් තියෙනවා. මුල් කොන් මදක් ඈත් කොට අග කොටස් එකට තැබූ. අග ඒ කියන්නේ බිම තිබ්බොත් බිමින් උඩට තියෙන කොටස් තුන එකට තියෙන්නේ. බිම තියෙන්නේ එක ත්‍රිකෝණයක් ආකාරයකට ඈත් කරලා තියෙනවා. මේක තියන්නේ කොහොමද? සමතුලිතව පවතින. නොවැටී පවතින. එතකොට මේ නොවැටී පවතින ඔවුනොවුන්ට උපකාර වන්නාසි. මුල් කොන් මදක් ඈත් කොට ඇති අග කොටස් එකට තැබූ ලී කැබලි තුනක් සමතුලිතව ඔවුනොවුන්ට උපකාර වන්නාසේ. එතකොට අපි දන්නවා මේ අඤ්ඤමඤ්ඤ කියන්නේ ප්‍රත්‍ය ධර්මයේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයට උපකාර වෙනවා.
ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ නැවතත් ප්‍රත්‍ය ධර්මයක් වෙලා අර ඉස්සෙල්ලා හිටපු ප්‍රත්‍ය ධර්මයට ප්‍රත්‍යෝත්පන්නයක් හැටියට උපකාර වෙනවා. උදාහරණයක් හැටියට නාම ධර්ම 4. වේදනා කියන නාම ධර්මය සංඥා සංකාර විඥාන කියන ධර්ම තුනට උපකාර වෙනවා. ඒ වගේම සංඥා කියන එක ඉතිරි ධර්ම තුනට උපකාර වෙනවා. ওই විදිහට හැම ධර්මයක්ම අනිත් ධර්ම තුනට උපකාර වෙනවා. ඊට පස්සේ දෙකකට උපකාර වෙනවා. අපි 4ක් ගැනනේ කතා කරන්නේ. 3ක් එකකට උපකාර වෙනවා. ওই ආකාරයට නාම ධර්ම සහ මහා භූත රූපයි හෘදේ වස්තුවත් මේ ආකාරයට උපකාර වෙනවා. නාම ධර්ම වලට එකිනෙකට එක අවස්ථාවක. මොකක්ද ඒ අවස්ථාව? හෘදේ වස්තුව නාම ධර්ම 4ටත් නාම ධර්ම 4 හෘදේ වස්තුවට උපකාර වෙන අවස්ථාවක් තියෙනවා. කියන්න පුළුවන්ද? ප්‍රතිසන්දි අවස්ථාවේදී. එතකොට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයේදී කියන්නේම එකිනෙකට උපකාර වීම. වේදනා කියන චෛතසිකය සංඥා සංකාර විඥාන චෛතසික වලට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා. සංඥා ගත්තම සංඥා චෛතසිකය වේදනා සංකාර විඥාන කියන සිත්සා චෛතසික වලට උපකාර වෙනවා. නාම ධර්ම ඔය ආකාරයට දක්වන්න පුළුවන්. ඒ වගේම මහා භූත 4ත් ඒ විදිහට දක්වන්න පුළුවන්. ඒකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය උපමාව තමයි අර මං ඉස්සෙල්ලා කියපු ආකාරයට මුල් කොන් මදක් ඈත් කොට අග කොටස් එකට තැබූ ලී කැබලි 3ක් සමතුලිතව වැටෙන්නේ නැතිව තියෙන්න උණුන්ට උපකාර වන්නාසේ. අපි මං හිතන්නේ අදට මෙතනින් නවත්තමු. විභංග කොටස පටන් ගන්න ඕන. මේ සාකච්ඡාව දැන් මේ උපමා ටික මහත්මින් දැනගෙන හිටියද කලින් අපි කතා කරාද? මේක අපි කතා කරාද මහත්මින් මේ උපමා එක ප්‍රතිශක්තිය උපමා. හරි. එහෙමනම් අපි මේක ටිකක් හිමින් කතා කරමු. දැන් අපි අද අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් නවත්තලා ඉතිරි ටික අපි ඊළඟට කතා කරමු. හැබැයි මේකට ප ဋ ාණ සන්නිය ඒ ප්‍රත්‍ය විස්තරයේදී මේ උපමාව දෙනවා. යම් තැනක තියෙන එක ස්ථානයක නැහැ. ඒක ඒ ප්‍රත්‍ය විස්තර කරන තැන තියෙනවා. ඒක පොඩ්ඩක් කියවගෙන එන්න. අපි ඊළඟ සතියේත් මේ ආකාරයට විස්තර කරන්න මේ කතා කරනවාද අපි සාකච්ඡා කරනවාද නැත්නම් මහත්මින්ට තියෙනවා නම් යම් කොටසක් එක්ක යම් ප්‍රත්‍යක් මෙන්න මේක අපි වැඩියෙන් අපි කතා කරොත් හොඳයි කියලා එහෙම කියන්න පුළුවන්ද? මේ විදියට හොඳයි කියලා හිතනවා මිස්. මොකද හොඳ අවබෝධයක් එතකොට අපිට ඇති වෙනවා මට නම්. මම හිතන්නේ මොකද අපි අලුත් අය හින්දා ඒකෙන්ද ඔබතුමී මේ විදියට කරනවා නම් මම කැමතියි. නමුත් අනිත් අය කොහොමද දන්නේ? අපි අනිත් අයගෙනුත් අහලා බලමු. ඊට වැඩි වෙනස් අදහසක් තියෙන මහත්මයෙක් ඉන්නවද? අපිත් එහෙම කැමතියි මැඩම්. කැමතියි. තවත් වෙනස් ආකාරයකට මේ සාකච්ඡාව ගෙනියමුයි කියලා හිතනවා නම් දැන් අපිට කියන්න. එතකොට ඒක අපි ඊළඟ සතියේදී ඒ ආකාරයට සාකච්ඡා කරන්න පුළුවන්. මැඩම් ප ဋ ාණය ගැන ටිකක් පැහැදිලි කරලා දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා. ප්‍රත්‍ය නෙමේ ප ဋ ාණ 24 ගැන. ප ဋ ාණ 24. හොඳයි. ගැන ටිකක් පැහැදිලි කරලා දුන්නා නම් හොඳයි. දැන් තවත් අවස්ථාවක් තියෙනවා. යම් පස්සේ හරි යම් අදහසක් යම් මහත්මයෙකුට ඇති වෙනවා නම් අපේ තියෙන Skype group එකට ඒක ලියලා එවන්න. එතකොට අපිට පුළුවන් ඊළඟ සතියේදී ඒකත් අතුල් කරලා සාකච්ඡාව ගෙනියන්න. හැබැයි මේ අපි මෙතෙක් කල් ඉගෙනගත්තු ප්‍රත්‍ය 24 සම්බන්ධයෙන් කියවලා එන්න. නැත්නම් මේක මේ තේරුම් ගන්න අපහසු වෙනවා අමතක වුණොත්. ඒ නිසා ඒක උදව්වක් වෙනවා මේ කතා කරන එක වඩාත්ම තේරුම් ගන්න. මේක ඇත්තටම අපි මේ විමර්ශනාත්මකව බලන්නේ. පොතේ තියෙන දේ කටපාඩම් කරගෙන හරි යම් විදියකට හිතේ දරාගෙන ලියනවට වැඩිය මේ මොකද්ද මේකෙන් කියන කතා කරන මේ ධර්ම, මොකද්ද මේ ශක්තිය, මොකද්ද මේ හේතුඵල ධර්මයේ මෙතෙන්දි කොහොමද මේක පෙන්වන්නේ හේතුඵල ධර්මයක් හැටියට කියන ටික අවබෝධ කරගන්න තමයි, යම් ප්‍රමණකට අවබෝධ කරගන්න තමයි අපි මේ කතා කරන්නේ. හොඳයි. බොහොම පිං අපි දැනට මේ ප ဋ ාණ සාකච්ඡාව නවත්තලා විභංග සාකච්ඡාවට යන්න විද්‍යාර්ථී මහත්මයාට ආරාධනා කරනවා.